එහෙනම් අපි අද කතා කරන්නේ අම්ල භස්ම ගණන්. මම මේ ගණන් වර්ගීකරණය කරලා කතා කරනවා. මම පළවෙනි ගණන් වර්ගයේ විදියට කතා කරනවා ඔක්කොම ප්‍රබල අම්ල ගැන ඉන්න පුළුවන් ගණන් මොනවද? ප්‍රබල අම්ල සම්බන්ධව තමයි මේ ගණන් ටික කතා කරන්න යන්නේ. පළවෙනි ගාන විදියට අපි ගත්තොත් අපි දන්නවා අම්ලවල pH අගය හොයන ගණන් අපිට කතා කරන්න තියෙනවා. එතකොට මේ pH අගය කියන්නේ මොකක්ද? ඍණ ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණය. එතකොට අම්ලයක් ඉන්නවා නම් ඒ අම්ලය හුඟක් වෙලාවට ඉන්නේ ජලීය ද්‍රාවණයේදී. ඒ අම්ලය HCl නම් pH අගයට බලපාන H3O+ සාන්ද්‍රණය අම්ලයේ විඝටනය මගින් ලැබෙනවා. අම්ලයේ විඝටනය කියන්නේ ඒ අම්ලය ජලීය ද්‍රාවණයේ ඉන්න ජලයට යාගේ H+ දායක කරලා අම්ලයක් විදියට ජලයේ භස්මයක් විදියටත් හැසිරලා H3O+ හදනවා. මේ H3O+ සාන්ද්‍රණය කෙරෙහිම pH අගයට බලපානවා. පැහැදිලිද? ඒ වගේම ජලය ගත්තොත් ජල අණු දෙකක් ස්වයං අයනීකරණය වෙමිනුත් H3O+ OH- හදනවා. එතකොට එක ජල අණුවක් අම්ලයේ විදියටත් තව ජල අණුවක් භස්මයේ විදියටත් හැසිරෙනවා. එතකොට මේක සෙල්සියස් 25 නම් සෙල්සියස් 25 දී නම් මෙයාගේ 10 ඍණ 7කුත් මෙයාගේ 10 ඍණ 7කුත් සමානව ගෙන දීම සිදු වෙනවා. මොකද මෙයාගේ x විඝටනය වුණොත් x තමයි ලැබෙන්නේ. නේද? හැබැයි මේ විඝටනය තාප අවශෝෂක. උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මේ විඝටනය වැඩි වෙනවා. 10 ඍණ 7 10 ඍණ 6 වගේ වෙන්න පුළුවන්. අපි දන්නවා ඕනෑම ජලීය ද්‍රාවණයක Kw කියන්නේ H2O+ සාන්ද්‍රණයේ වාරයක් OH-. එහෙනම් මේ Kw කියන එකත් උෂ්ණත්වය මත රඳා පවතින. එතකොට මේ ජලීය ද්‍රාවණය ගත්තොත් ජලීය ද්‍රාවණයේ pH අගයට බලපාන H3O+ සාන්ද්‍රණයට අම්ලය විඝටනයෙන් ගෙන දෙන H3O+ ප්‍රමාණය මෙන්ම ජලය ස්වයං අයනීකරණය වෙමින් ජලයේ අයනික ගුණිතය නැත්නම් ජලයේ විඝටනයෙන් ගෙන දෙන H2O+ සාන්ද්‍රණ දෙකම බලපානවා. හැබැයි මේක ඉතා කුඩා අගයක් හින්දා අපි මේක බොහෝමයක් ගණන් වල නොසලකා හරිනවා. මොකද මේ දෙන්නගේ එකතුවෙන් ලැබෙන මුළු H2+ සාන්ද්‍රණයෙන් අපි යොදන්න ඕන pH අගයට. හැබැයි වැරදිලා හරි මේ අම්ලයේ සාන්ද්‍රණය ඉතාමත් අඩු නම් මේ අගයටත් වඩා අවසාන ද්‍රාවණයේ pH අගයට බලපාන්නේ මේක විතරයි. මේ අගය නොසලකා හරින්න පුළුවන්. ඔය සම්බන්ධව තමයි පළවෙනි ගාන තියෙන්නේ. එතකොට සෙල්සියස් 25 දී කියලා උෂ්ණත්වය හුඟක් වෙලාවට දෙනවා. මොකද ජලයේ විඝටනයෙන් ලැබෙන H2+ සාන්ද්‍රණය 10 ඍණ 7යි කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ සෙල්සියස් 25 දී විතරයි. දැන් කිව්වොත් සෙල්සියස් 25 දී HCl ද්‍රාවණයක සාන්ද්‍රණය 10 ඍණ 9යි mol dm ඍණ 3 කියලා මෙම ජලීය ද්‍රාවණයේ pH අගය ඇහුවොත් එහෙම අපෙන් කොහොමද අපි ගාන හදන්නේ? අපිට කියනවා සෙල්සියස් 25 දී HCl ද්‍රාවණයක සාන්ද්‍රණය 10 ඍණ 9යි pH අගය අහනවා. එතකොට මෙතනදී HCl විඝටනය වෙලා H+ මම H+ කියලා ගන්නම් ඕනනම් මෙතන 10 ඍණ 9ක් ගෙන දෙනවා. ජලයේ ස්වයං අයනීකරණය වෙලා ජලයේ ස්වයං අයනීකරණය වෙලා 10 ඍණ 7ක් ගෙන දෙනවා. එතකොට මුළු H3O+ සාන්ද්‍රණය වෙන්නේ මොකක්ද? මේ දෙන්නගේ එකතු. එකම ද්‍රාවණයේ හින්දා පරිමාව දෙගුණයක් යනවා කියලා සම්පරිමාව කතාවක් නැහැ. මොකද එකම ද්‍රාවණයේදී තමයි මේ දෙන්නගෙන් විඝටන ඇති වෙන්නේ. සාපේක්ෂ සාන්ද්‍රණ ඇති වෙන්නේ. එහෙනම් මේක ඉතා කුඩා හින්දා 10 ඍණ 7යි කියලා සලකන්න වෙනවා අපට. ද්‍රාවණයේ මුළු H3+ සාන්ද්‍රණය. ඕන ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා මේක 0.0 ගණන් වලින් ලියන්න. 0.0000 අරගේ තව බින්දු ටිකක් ඉහිලා තමයි ඉන්නේ. මේක එකතු කරා කියලා මේක මේකටම ආසන්නයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න 10 ඍණ බල එකතු කරද්දී අර කුඩා ඒවා නොසලකා හරින්න පුළුවන්. හැබැයි ಗುಣ කිරීම බෙදීම් කරනකොට අනිවාර්යයෙන්ම සලකන්න ඕනේ. මොකද ඊටා විශාල බලපෑමක් ඇති වෙනවා.
අඩු කිරීම එකතු කිරීම වලට 10 ඍණ සංඛ්‍යාවල ඉතා කුඩා එක නොසලකා හැරලා ගණන්කට යොදා ගන්න පුළුවන්. ඒතර මුළු ST+ සාන්ද්‍රණය අපිට ආසන්නව ගන්න වෙනවා 10 ඍණ 7යි කියන. එතකොට මේ ද්‍රාවණයේ pH අගය වෙන්නේ ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 7. ඍණ 7 ඉස්සරහට ගෙනාම ඍණ 7 ලඝු 10 පාදයට 10යි 10ට 10 කියන්නේ 1යි ඍණ 7යි 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 4ක් 1 කෙලින්ම 10 ඍණ අගය කෙලින්ම 10 ඍණ අගය pH අගයට සමානයි කියලා අපිට ගත්තා. එහෙනම් 10 ඍණ 1 නම් pH 1යි 10 ඍණ 2 නම් pH 2යි 10 ඍණ 7 නම් pH 7යි. පැහැදිලිද? එහෙනම් අපි මෙතනදී ප්‍රබල අම්ලයෙන් ගෙන දුන් H2+ සාන්ද්‍රණය නොසලකා හැරියා. හේතුව මොකද්ද? ජලයේ විඝටනයෙන් ගෙන දෙන H2+ සාන්ද්‍රණයට වඩා ඒ ඉතා කුඩා හින්දා 10 ඍණ 7ට වඩා කුඩා අගයක් නම් ඒක නොසලකා හැරලා pH අගය ජලයේ විඝටනයෙන් ගෙන දෙන අගය කියලාම සලකනවා. හැබැයි හුඟක් වෙලාවට වෙන්නේ මේක අනිත් පැත්ත. හුඟක් වෙලාවට වෙන්නේ අම්ලයෙන් ලැබෙන විඝටනයෙන් ලැබෙන H2+ සාන්ද්‍රණය ගොඩක් වැඩි අගයක් මේක තමයි නොසලකා හරින්න වෙන්නේ. මෙහෙම ගණනුත් MCQ වලට එන්න පුළුවන්. පැහැදිලි නේද? ඊළඟට ගත්තොත් එහෙම ප්‍රබල අම්ල තනුක වෙද්දි කොහොමද වෙන්නේ? ඊළඟට මම කතා කරන්නේ වර්ගයේ 1 යටතේම ප්‍රබල අම්ල තනුක කිරීම. මේක අපි ඔස්වර්ගයේ තනුක කරන නියමයේ යටතේ කතා කරන්න තියෙනවා දුබල අම්ල වලට. දැන් අපි මේ කතා කරන්න යන්නේ ප්‍රබල අම්ල තනුක කිරීම කියන්නේ ඔස්වර්ගයේ තනුක කරන නියමය නෙමෙයි. ඔස්වර්ගයේදී කරන්නේ මොනවලටද? දුබල අම්ල වලට. මෙතන මේ මම කතා කරන්නේ ප්‍රබල අම්ල තනුක කිරීම ගැන. එතකොට මට කිව්වොත් එහෙම HCl ද්‍රාවණයක සාන්ද්‍රණය 0.1 mol dm ඍණ 3 කියලා. මෙයාගේ pH අගය කීයද? අපි ජලයේ විඝටනයෙන් ගෙන දෙන 10 ඍණ 7 නොසලකා හරිනවා. ඍණ ලඝු 10 පාදයට 0.1 කියන්නේ 10 ඍණ 1යි. නම් pH අගය 1යි. HCl ද්‍රාවණයක සාන්ද්‍රණය අපිට දුන්නොත් එහෙම 0.0යි 1යි කියලා mol dm ඍණ 3. pH අගය කීයද? ඍණ ලඝු 10 පාදයට 10ට 10 ඍණ 2යි pH අගය 2යි. ඒ වගේම HCl ද්‍රාවණයක සාන්ද්‍රණය 0.01 mol dm ඍණ 3 කියලා කිව්වොත් එහෙම pH අගය 3යි. මොකක්ද ගන්න තියෙන නිගමනය? මේ සාන්ද්‍රණය මොකක් කරලාද? 10න් බෙදලා. ඒ කියන්නේ 10 ගුණයකින් තනුක කරලා. එහෙනම් වැදගත් නෝට් එකක් දාගන්න. ජලීය ප්‍රබල අම්ලයක ජලීය ප්‍රබල අම්ලයක අම්ලයක් 10 ගුණයකින් තනුක කරන විට 10 ගුණයකින් තනුක කරන විට pH අගය මොකද වෙන්නේ? pH අගය එකකින් වැඩි වෙයි. එහෙනම් 10 ගුණයකින් තනුක කරනකොට pH අගය එකකින් වැඩි වෙනවා. මට කියන්න ප්‍රබල අම්ල ද්‍රාවණයක් 10 ගුණයකින් තනුක කරන විට pOH අගයට මොකද වෙන්නේ? අපි දන්නවා Kw සමානයි H2+ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය නේද? හැම එකක්ම ඍණ ලඝු 10 පාදයෙන් ගුණ කරොත් එහෙම මේක ඍණ ලඝු 10 පාදයට Kw මේක ඍණ ලඝු 10 පාදයට H2+ සාන්ද්‍රණය මේක ඍණ ලඝු 10 පාදයට ගුණ කිරීම කියන්නේ ලඝු එකතු කිරීම ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය. මේ ඍණ ලඝු 10 පාදයට කියන්නේ මොකද්ද? මේ P කියන එක. එහෙනම් ඍණ ලඝු 10 පාදයට Kw කියන්නේ PKW. PKW සමානයි pH ධන POH. අපි දන්නවා Kw කියන්නේ සෙල්සියස් 25 දී නම් එක වැඩි කිරීම 10 ඍණ 14. මොකද H2+ සාන්ද්‍රණය 10 ඍණ 7යි OH- සාන්ද්‍රණය 10 ඍණ 7යි. ඍණ 7යි ඍණ 7යි ඍණ 14යි. එහෙනම් ඍණ 14 කියන්නේ 14යි. එහෙනම් pH ධන POH සමානයි 14යි. හැබැයි සෙල්සියස් 25 දී. එහෙනම් මට කියන්න 0.1 mol dm ඍණ 3 ද්‍රාවණයක pOH අගය කීයද?
pH දර POH 14 නම් POH වෙන්නේ මේකේ 13යි මේකේ POH 12යි මේකේ POH 11යි එහෙනම් මොකද්ද වෙන්නේ 10 ගුණයකින් තනු කරන විට POH අගය වෙන්නේ මොකද්ද එකකින් අඩු වෙනවා එකකින් අඩු වෙයි හැබැයි ප්‍රබල අම්ලවල එහෙනම් 100 ගුණයකින් තනු කරන විට pH අගය මොකද වෙන්නේ දෙකකින් වැඩි වෙනවා දෙකකින් වැඩි වෙනවා POH අගය නම් දෙකකින් අඩු වීම සිද්ධ වෙනවා පැහැදිලි නේද මේ විදිහටම ප්‍රබල ආම්ලය ද්විභාෂික අම්ලයක් නම් සල්ෆියුරික් අම්ලය වගේ එකක් නම් ඕගොල්ලන්ට බලන්න එකකින් දෙකක් ලැබෙනවා 2H2+ තන සල්ෆේට් එතකොට දීලා තියෙන අම්ලයේ සාන්ද්‍රණය වගේ දෙගුණයක් තමයි H2+ සාන්ද්‍රණය ඍණ ලඝු 10 පාදයට දාලා pH අගය ගන්න තියෙන්නේ මේ pH අගය හොයනකොට අපට આવත් H2+ සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10 ඍණ 6ක් වගේ MOLDM ඍණ 3 මේක හදන්නේ කොහොමද pH හොයනකොට මේ සාන්ද්‍රණයට අදාළව pH සමානයි ඍණ ලඝු 10 පාදයට H2+ සාන්ද්‍රණය. එතකොට මෙතන එන්නේ ඍණ ලඝු 10 පාදයට 5 වැඩි කිරීම 10 ඍණ 6. මේකේ කොහොමද ලඝු වර්ගය බලන්නේ? ඍණාගය කෙලින්ම ගන්න. මෙතන තියෙන ඍණ බලය 6යි. 6 ඍණ 5 ලඝු ගණකය බලන්න. ලඝු 10 5. 5 තියෙන තැන බලන්න 0.47යි 69ක් කනකොට වාගයක් නෙන්නේ. 0 ගණක් වෙනවා. 6න් කෙලින්ම මේ 5 ලඝු වර්ගය අඩු කරලා ගන්න. හරිද? ඍණාගයෙන් කෙලින්ම අඩු කරන්න. එහෙනම් 3 වැඩි කිරීම 10 ඍණ 4 නම් සාන්ද්‍රණයේ pH අගය කීයද? 4 ඍණ ලඝු 10 පාදයට 3. කියන්නේ 4 ඍණ 0.0 අගයක් තියෙනවා. නම් 2 වැඩි කිරීම 10 ඍණ 6 වගේ නම් සාන්ද්‍රණයේ pH කීයද? 6 ඍණ ලඝු 2 0.30යි 10යි. නේද? කෙලින්ම 10 ඍණ බලයෙන් අඩු කරන්න අර දීලා තියෙන සංඛ්‍යාවේ ලඝු වගේ. ඒක ලඝු බලලා තමයි ගන්න. පැහැදිලි නේද? pH අගය ඔය විදිහට ඉක්මනට සරලව හොයත හැකි. මේ විදිහට හොයන්න මොකද එක්සෑම් එකේ ලකුණු දෙන්නේ pH අගය හොයන එකට තමයි අපට අවසන් ලකුණු හම්බ වෙන්නේ. දැන් ඔයාලට සමහරක් අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ සල්ෆියුරික් අම්ලය ප්‍රබල අම්ලයක් කිව්වට සල්ෆියුරික් අම්ලය අර එකකින් දෙකක් ගෙන දෙනවා කියලා ගත හැකිද කියන ප්‍රශ්නේ සමහරක් ළමයිට එන්න ඕනේ ඔළුවට. මොකද සල්ෆියුරික් අම්ලය ගත්තොත් එහෙම සල්ෆියුරික් අම්ලයේ පළවෙනි විඝටනය විතරයි පූර්ණ විඝටනයක් වෙන්නේ. මේ සල්ෆියුරික් අම්ලයේ දෙවන විඝටනය ප්‍රත්‍යාවර්තයි. අපිට මේකේ Ka අගයක් දීලා තිබ්බනම් අපිට කවදාකවත් බෑ අර විදිහට එකකින් දෙකක් කියලා. අපි දත්ත දීලා නැත්නම් අපිට ගන්න වෙනවා එකකින් දෙකක් ගෙන දෙනවයි කියලා. පැහැදිලි නේද? හරි. ඔන්න එහෙනම් අපි පළවෙනි වර්ගයේ කතා කරලා ඉවරයි. ප්‍රබල අම්ල තනු කිරීම අවසන්. එහෙනම් ඊළඟ ගණන් වර්ගයට යන්න අපි ප්‍රබල භස්ම තනු කිරීම. ප්‍රබල භස්ම තනු කිරීමත් අර විදියමයි. අපි ගත්තොත් මොනවා හරි අම්ලයක් අපි ගත්තොත් ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල අම්ලයක්. මෙයාගේ සාන්ද්‍රණය දෙනවා අපට 0.5යි කියලා. අහනවා OH- සාන්ද්‍රණය හොතින් මේ සාන්ද්‍රණය මේ ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් ගානේ සාන්ද්‍රණය එතන OH- සාන්ද්‍රණය වෙන්නේ එකකින් දෙකක් ගෙන දෙනවා. මොකද ස්ට්‍රොන්චියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මය. එයා පූර්ණව විඝටනය වෙනවා. නම් මෙයාගේ 0.5යි නම් එකක දෙකක් ඉන්නවා එහෙනම් එකක් තමයි එන්නේ OH- සාන්ද්‍රණය. නම් මේකේ POH ගන්නවා නම් කොහොමද? POH සමානයි ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය 10 එකයි කියන්නේ බිඳුවයි POH බිඳුවයි. හොඳට මතක තියාගන්න pH POH ඔයගොල්ලෝ නිකන් දාන්න එකක් තමයි 0 සිට 14 දක්වා තියෙනවා කියන එක. හැබැයි ඍණ pH අගයන් 14ට වැඩි POH අගයන් තියෙන්න පුළුවන්.
ගත්තොත් 10 10යි mol dm ඍණ 3යි නම් H2+ සාන්ද්‍රණය pH අගය කියන ඍණ 1යි. ඉතා ඉහළ සාන්ද්‍රණ තියෙන අම්ලවල pH ඍණ එනවා. හොඳට මතක තියාගන්න. බිඳුව ඍණ ගණන් 14ට වැඩි pH අගය මේවා තියෙන පුළුවන්. මොකද අපි මේ සෙල්සියස් 25ට අදාළව විතරයි 14ට වැඩි වෙන්න බෑ. ඊට වඩා වැඩි OH මයිනස් සාන්ද්‍රණයක් තියෙනවා. දැන් මෙතන ඉතා ඉහළ H2+ සාන්ද්‍රණය ගත්තාම ඍණ pH අගයක් තියෙනවා. පැහැදිලිද? දැන් මේ වගේ ගානක කෙලින්ම OH මයිනස් සාන්ද්‍රණය හොයන්න කලින් එයා ප්‍රබල අම්ලයක්ද ප්‍රබල බස්මයක්ද කියලා තෝරගන්න ඕනේ. ප්‍රබල බස්මයක් නම් ඒකට අදාළව අපිට ගත හැකියි. මෙයා දුබල කෙනෙක් නම් ඔයගොල්ලන්ට දන්නේ නැතුණත් දුබල කෙනෙක් නම් අනිවාර්යෙන් KB අගයක් දෙනවා. ඕනනම් ඒක බැලුවම තේරෙනවා KB අගයක් දීලා නැහැ නම් මෙයා ප්‍රබල කෙනෙක්. මෙයා පූර්ණ විඝටනය වෙන්නේ කියලා ගන්න හදන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලන්ට මම හිතනවා pOH අගය හොයන්නේ කවුලක් නැහැ කියලා. ප්‍රබල බස්ම අණුක කරද්දී අපි ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ගමු. සාන්ද්‍රණය 0.11 ආයේ 0.01 0.01 මෙතන pOH වෙන්නේ කීයද? මෙතන කීයද කියලා ගත්තොත් ඍණ ලඝු 10 පාදයට OH මයිනස් සාන්ද්‍රණය ඍණ 1 නම් pOH 1යි pOH 2යි pOH 3යි. නම් හොඳට බලන්න ප්‍රබල අම්ලයක් වගේ නෙවෙයි. ප්‍රබල අම්ලයක් නම් pH අගය තමයි එකකින් වැඩි වෙන්නේ. ප්‍රබල බස්මයක් නම් ප්‍රබල බස්මයක් 10 ගුණයකින් තනුක කරන විට 10 ගුණයකින් තනුක කරන විට pOH අගය එකකින් වැඩි වෙනවා. 100 ගුණයකින් තනුක කරනවා නම් pOH අගය දෙකකින් වැඩි වෙනවා. අර ප්‍රබල අම්ලවල pH අගය තමයි විතර වැඩි වෙන්නේ. මේකේ ප්‍රබල බස්මයක් 10 ගුණයකින් තනු කරන විට pH අගය කොහොමද වෙන්නේ? pH තර pOH 17යි මම ගන්නවා සෙල්සියස් 25ට අදාළව තමයි මේක මම ගන්නෙ. එහෙනම් මෙතන pH වෙන්නේ 13යි. මෙතන pH වෙන්නේ 12යි. මෙතන pH වෙන්නේ 11යි. එහෙනම් බලන්න pH අගය නම් මොකද වෙන්නේ 10 ගුණයකින් තනු කරනකොට? එකකින් අඩු වෙනවා. ඔය MCQ වල වගන්ති ප්‍රශ්න වලට එන්න පුළුවන් ඒවා. දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ OH මයිනස් සාන්ද්‍රණය 10 අරින 9ක් වගේ දුන්නොත් එහෙම මොකද වෙන්නේ? අය මම ඔය ගණන් MCQ එකට දාලා තියෙනවා ඔයගලන්ට. හරි කමක් නැහැ. ඔය ටික පැහැදිලිද? සමහරක් වෙලාවට මේ H2+ සාන්ද්‍රණය අහන්න පුළුවන් මේ අම්ලවල. මේ 0.1 mol dm ඍණ 3 සාන්ද්‍රණයේ තියෙන ද්‍රාවණයේ H2+ සාන්ද්‍රණය හුවොත් මොකද කරන්නේ? Kw සමානයි H2+ සාන්ද්‍රණය වාරයක් OH මයිනස් සාන්ද්‍රණය සමීකරණයට දාන්න ඕනේ. Kw සෙල්සියස් 25 දී නම් 1 වැඩි කිරීම 10 න් 14යි. OH මයිනස් සාන්ද්‍රණය දැම්මා H2+ සාන්ද්‍රණය අරගෙන pH අගය හොයලා pOH අගය හොයන්නත් පුළුවන්. බස්මයකට අදාළව pH හොයලා pOH යන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම ඍණ ලඝු 10 පාදයට OH මයිනස් සාන්ද්‍රණය සමීකරණයට යන්නත් පුළුවන්. පැහැදිලි නේද? බස්මයක OH මයිනස් සාන්ද්‍රණයට අදාළව H2+ සාන්ද්‍රණය ගන්නේ කොහොමද? Kw ප්‍රකාශනය. Kw ප්‍රකාශනයට දාලා H2+ ගත්තා. ඒකෙන් pH ගත්තා. 14න් අඩු කරලා pOH හොයන්න පුළුවන්. පැහැදිලි නේද ඔය ටික? නෝට් එකක් දාගන්න ඕන නම් ඉතා සාන්ද්‍ර අම්ලවලට ඍණ pH අගයක්ද ඉතා සාන්ද්‍ර අම්ලවලට ඍණ pH අගයක්ද ඉතා සාන්ද්‍ර බස්ම වලට ඍණ pOH අගයක්ද පවතී. ඉතා සාන්ද්‍ර අම්ලවලට ඍණ pH අගයක්ද ඉතා සාන්ද්‍ර බස්ම වලට ඍණ pOH අගයක්ද පවතී. නැත්නම් පැවතිය හැක. තව දෙයක් තමයි මේ ප්‍රබල බස්ම ප්‍රබල අම්ල වල ගණන් දෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ අකාවනික රසායනය. ඉනෝගනික් වල දැනුම ප්‍රයෝගී කරගෙන හදන්න. අපි දන්නවා
සෝඩියම් ඔක්සයිඩයක් දෙනවා අපිට මොනේ වගේ ස්කන්ධයක් කියලා. නැත්නම් සෝඩියම්ගේ හයිඩ්‍රයිඩයක් දෙනවා. නැත්නම් සුපර් ඔක්සයිඩයක් ෆෙරොක්සයිඩයක් දෙන්න පුළුවන්. නැත්නම් ලිතියම්ගේ නයිට්‍රයිඩයක් දෙන්න පුළුවන්. මේක ජලීය ද්‍රාවණයේදී pH අගය pOH අගය අහන්න පුළුවන්. එතකොට මොකද්ද කරන්නේ? මේ වගේ සංයෝග වල pH අගයන් pOH අගයන් අහුවොත් එහෙම ප්‍රතික්‍රියාව ලියා ගන්න ජලීය ද්‍රාවණයේදී ඉනෝගනික් HOH අන්න දෙකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන්නේ. මෙයාගේ ස්කන්ධය ගත්තා. දැන් හිතන්නකො මෙයාගේ මං ගානක් දීලා ඇති මේ වගේ. මෙයාගේ මෞලික ස්කන්ධය 23යි 23යි 46යි 46යි 46 16 62යි නේ 62යි. මෙයාගේ ග්‍රෑම් 62ක් ඉන්නකොත් මෙයාගේ මවුලයක් ඉන්නේ. එයාගේ මවුලයකින් එහෙනම් මෙයාගේ මවුල කීයක් ලැබෙනවද? එයාගේ මවුල දෙගුණය නේද? එකකින් දෙකක්. එහෙනම් මෙයාගේ මවුල දෙකක් ලැබෙනවා. බලනවා මේකේ පරිමාව කොච්චරද කියලා. මෙයා ජලය තුළ දී කරලා තියෙන ඝන සෙන්ටිමීටර 500ක නම් මෙයාගේ සාන්ද්‍රණය හොයාගන්න හැකියි. එතකොට මෙයාගේ මවුල ගාන අර තුලිත රසායනික සමීකරණය ඇසුරෙන් ලැබෙන බස්මේ මවුල ගාන එයා ඉන්න පරිමාවෙන් බෙදලා එයාගේ සාන්ද්‍රණය හොයාගෙන ගාන අර විදිහටම හදන්න පුළුවන්. ඒතර සාමාන්‍ය ගාන ගණන් කෙලීම ප්‍රබල බස්මේ ඉන්නවා කියලා දෙන්න පුළුවන්. නැත්තම් ගාන වෙනස් කරලා දෙන්න පුළුවන් කොහොමද? ප්‍රතික්‍රියාවෙන් පස්සේ ප්‍රබල බස්මේ ලැබෙන එක. මෙතන එකකින් දෙකක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම තුලිත රසායනික සමීකරණය ඇසුරෙන් හදන්න. හයිඩ්‍රයිඩ් එකක් ගත්තොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රජන්. එතන මෙයාගේ ස්කන්ධයක් දුන්නොත් ඒකේ මවුල ගාන හොයාගෙන මෙතනට ලැබෙන මවුල ගාන අරගෙන එයා ඉන්න අවසාන පරිමාවයෙන් බෙදලා මෙයාගේ සාන්ද්‍රණය හොයාගෙන අර විදියටම ගාන හදන්න පුළුවන්. ඕනේ මේවා මෙහෙමයි. ඒතර ඉනෝගනික් වෙන තැනක තිබ්බා කියලා ෆිසිකල් වලට සම්බන්ධ නොකර ප්‍රශ්න තමයි කියලා නැති වෙනවා කියලා කියන්න බෑ අපට. හරිද? මේ ඕනම එකකින් එතකොට අපිට ගන්න පුළුවන්. අපි දන්න පළවෙනි කාණ්ඩයේ සියල්ල ප්‍රබල වස්තු. දෙවන කාණ්ඩයේ ස්ට්‍රොන්ජියම් බේරියම් රේඩියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල වස්තු. ආ චතුර්ථක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල වස්තු. මේ ගණන් වලට අදාළව තුලිත රසායනික සමීකරණය යොදාගෙන හදන්න පුළුවන් වෙන්න ඕන. ක්ලියර් නේද ඒකත්? ඊළඟට මේකෙම තව ගානක් දුන්නොත් එහෙම දැන් මම ඕගොල්ලන්ට කතා කරලා ඉවරයි ප්‍රබල අම්ල ගැන කතා කරා ප්‍රබල භස්ම ගැන කතා කරා මම ඊළඟට කතා කරනවා ප්‍රබල අම්ල එකට ඉන්නකොට කොහොමද ප්‍රබල අම්ල එකට ඉන්න කොට අවසාන pH අගය තීරණය කරන්න මොනවද බලපාන්නේ? ඒ වගේම ප්‍රබල භස්ම එකට ඉන්නකොට නම් වර්ගය 3 ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම එකට පවතින විට ගණන් ආකාර ගත්තොත් එහෙම හිතන්නකෝ. ඔන්න මං ගානක් දෙනවා 0.1 MOLDM-3 HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50කුයි ඒකෙම 0.5 MOLDM-3 සල්ෆියුරික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර 50කුයි එකට ඉන්නේ. එහෙනම් අවසාන ද්‍රාවණයේ pH අගය කොහොමද මේක හදන්නේ? ප්‍රබල අම්ල දෙකක් එකට ඉඳී. ඒ ප්‍රබල අම්ල දෙකෙන් වෙන වෙනම ගෙනත් දෙන මවුල ගණන් ටික හොයා ගන්නවා. ඊට පස්සේ අවසාන මුල් පරිමාණය බෙදලා අවසාන ස්ථිර ප්‍රසාරණය ගන්නවා. දර HCl ගත්තොත් එහෙම HCl විකටනය ගත්තොත් H+ Cl- තමයි කියන දෙන්නේ. මෙයාගේ සාන්ද්‍රණයෙන් එන මවුල ගාන හොයාගන්න 0.1කින් 50 18.1 නම් 50ට 5 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් H2+ එතනින් ලැබෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ආයේ සල්ෆියුරික් අම්ලය ගත්තොත්
H2SO4 ගේ විකටනේ පූර්ණ විකටනයක් කියලා සලකනවා නම් දෙකම මේ ආගේ ගත්තොත් එහෙම 18.05 නම් 50ට එතකොට 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් එන්නේ. එකකින් දෙකක් ලැබෙන හින්දා h+ සාන්ද්‍රණය දෙගුණ වෙනවා. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුලම තමයි එන්නේ. මුළු h+ මවුල ගණන ඊට පස්සේ දන්නවා අපි. දැන් අවසානයට ගන්න ඕනේ මුළු h+ නැත්නම් මුළු H2+ මවුල ගණන. මේ දෙකේ එකතුව 5 වැඩි කිරීම 10 ඍණ 3 ධන 5 වැඩි කිරීම 10 ඍණ 3. එතකොට අවසාන මුළු මවුල ගාන වෙන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඊට පස්සේ මුළු H+ සාන්ද්‍රණය හොයන්නේ කොහොමද? ඒ ඉන්න මවුල ගාන ඉඳපු මුළු පරිමාවෙන් බෙදලා මවුල ගාන සාන්ද්‍රණය කරන පරිමාවෙන් බෙදලා 100යි ඝන සෙන්ටිමීටර අපි ඒක ඝන ඩෙසිමීටර කරන්න පුළුවන් 10 ඍණ 3ෙන් ගුණ කරලා දශම එකක්ම තමයි එන්නේ. තේරුණා නේද? නම් ප්‍රබල අම්ල දෙකක් එකට එද්දී දෙන්න වෙන වෙනම ගෙන දෙන H+ මවුල ගණන් හොයලා ඒ මවුල ගණන් වලට අදාළව ඉන්න මුළු පරිමාවෙන් බෙදලා සාන්ද්‍රණය හොයාගන්නවා. මේ ගාන තේරුණාද? සටහන් කරගන්න ඕනේ සටහනක් දාගන්න. මේ ගානේ දුන්නොත් ද්‍රාවණයක HClුයි සල්ෆියුරිකුයි ඉන්නවා කියනවා. HCl ගේ සාපේක්ෂ සාන්ද්‍රණය මේ ගානම HCl ගේ සාපේක්ෂ සාන්ද්‍රණය 0.1යි සල්ෆියුරික් ගේ සාපේක්ෂ සාන්ද්‍රණය 0.05යි කියලා දුන්නා නම් මොකද වෙන්නේ? සාපේක්ෂ සාන්ද්‍රණය කියන්නේ අර මේ විදියට පරිමා වලින් ගුණ කරලා මවුල ගණන් හදන්න දෙයක් නැහැ. මේ 0.1 ඉන්නේ ඒ දෙන්නගෙම මුළු එකතුවේ කියලා සලකන්න වෙනවා. පැහැදිලිද? එතකොට මම උදාහරණයකට ගියොත් එහෙම ද්‍රාවණයක HCl හා සල්ෆියුරික් අම්ලය පවතී. මෙයාගේ ඉන්න මෙයාගේ මවුල ගාන මෙච්චර පරිමාවක් මෙයාගේ මවුල ගාන මෙච්චර පරිමාවක් කියලා මේ ගණන් වල දෙන්නේ නැහැ. මොකද සාපේක්ෂ සාන්ද්‍රණය කියන්නේ දෙන්න එකතු වෙලා හැදිලා තියෙන අවසන් ද්‍රාවණයේ HCl ගේ සාන්ද්‍රණයම තමයි. දැන් සාපේක්ෂ සාන්ද්‍රණය කියන්නේ අවසන් ද්‍රාවණයේ අදාළ ප්‍රභේදයේ සාන්ද්‍රණය. එහෙනම් අවසන් ද්‍රාවණයේ සාන්ද්‍රණය තමයි මේ දෙන්නේ. දැන් HCl ගේ සාපේක්ෂ සාන්ද්‍රණය 0.1යි කියලා දීලා H2SO4 ගේ සාපේක්ෂ සාන්ද්‍රණය 0.05 කියලා දුන්නොත් මෙයාගේ මිශ්‍ර කරපු පරිමාව මෙයාගේ මිශ්‍ර කරපු පරිමාව ගුණ කරලාද මවුල ගන්න හොයන්නේ නැහැ. මොකද සාපේක්ෂ සාන්ද්‍රණය කියන්නේ අවසන් ද්‍රාවණයේ HCl ගේ සාන්ද්‍රණය. එහෙනම් අවසන් ද්‍රාවණයේ HCl ගේ සාන්ද්‍රණය ගන්නවා නම් අවසන් මුළු පරිමාවෙන් තමයි ගුණ කරන්න වෙන්නේ ඝන සෙන්ටිමීටර 100. පැහැදිලිද? සාපේක්ෂ සාන්ද්‍රණ කියලා ආවොත් ඒ අවසන් ද්‍රාවණයේ සාන්ද්‍රණ හින්දා HCl ගෙන් එන මවුල ගාන කීයද? 18.1 නම් 100ට බලන්නේ. කලින් එකේ අපි 50යි වැලුවේ 50ක් මිශ්‍ර කරපු හින්දා. මිශ්‍ර කරපු පරිමාව වැඩක් නැහැ. අවසන් පරිමාවෙන් තමයි ගුණ කරලා ගන්න වෙන්නේ. මොකද සාපේක්ෂ සාන්ද්‍රණ දෙනවා කියන්නේ අවසන් ද්‍රාවණයේ අදාළ ප්‍රභේදයේ සාන්ද්‍රණය තමයි අපිට දෙන්නේ. දැන් මෙතනින් H2SO4 මවුල ගාන එන්නේ 0.05කට 0.1ක්ම තමයි යාගේ. පැහැදිලි නේද? තොර මුළු මවුල ගාන 0.02යි. එයා ඉන්නේ 100කම තමයි. ගානේ වෙනස තේරුණාද? සාපේක්ෂ වචනේ මුළු ගණනම වෙනස් වෙන්න පුළුවන්. මේ ගාන ඔයගොල්ලෝ හදන්න බලන්න තනියම.
එන්න ගාන සෙල්සියස් 25 දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සම පරිමා මිශ්‍ර කර සාදා ගන්නා ද්‍රාවණයක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හි සාපේක්ෂ සාන්ද්‍රණය 0.2 කියනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හි සාපේක්ෂ සාන්ද්‍රණයක් 0.2 කියනවා. අවසන් ද්‍රාවණයේ මේ ද්‍රාවණයේ pH අගය හොයන්න ඕනේ. අවසන් ද්‍රාවණය ඕනේ ද්‍රාවණයේ pH අගය හොයන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් තමයි කියලා තියෙන්නේ. හැබැයි අපිට කියලා තියෙන්නේ සම පරිමා මිශ්‍ර කරලා තියෙනවා. සම පරිමා මිශ්‍ර කරොත් සමාන පරිමා දෙක මිශ්‍ර කරොත් මොකද වෙන්නේ? සාන්ද්‍රණය ඒ අදාළ කෙනාගේ සාන්ද්‍රණය අඩක් වෙනවා. නේද? හිතන්නකො මෙයාගේ V මෙයාගේ V පරිමාවක් කිව්වොත් ඒක තේරෙන්නේ නැත්නම් VV කියලා දාගෙන හදාගන්න. එතකොට අවසන් ද්‍රාවණය වල පරිමාව දෙකයි. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ අවසන් ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.2යි බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ අවසන් ද්‍රාවණය 0.2යි. එතකොට මේ 0.2කින් OH මයිනස් සාන්ද්‍රණයත් එනවා 0.2ක්. මෙයාගෙන් එනවා OH මයිනස් සාන්ද්‍රණය 0.4ක්. හැබැයි අවසන් ද්‍රාවණය තුල මේ විදියට තමයි ඉන්නේ. එතකොට අවසන් ද්‍රාවණයේ මුළු OH මයිනස් සාන්ද්‍රණය කියන්නේ මේ දෙන්නගේ එකතු 0.6 MOL unit. නේද? මෙයාගේ 0.2යි 0.2යි 0.4යි 0.4 කියලා තියෙන්නේ සාපේක්ෂ සාන්ද්‍රණනේ. සාපේක්ෂ සාන්ද්‍රණ කිව්වොත් අවසන් ද්‍රාවණයේ මෙයාගේ OH මයිනස් සාන්ද්‍රණය අවසන් ද්‍රාවණයේ මෙයාගේ OH මයිනස් සාන්ද්‍රණය දෙකෙන් බෙදන්න ඕනද නැද්ද? මට ඒක කියන්න. ඕගොල්ලෝ මේ ගාන හිතන්නකෝ සාපේක්ෂ සාන්ද්‍රණය නැතුණා නම් ඕගොල්ලෝ හදන්නේ කොහොමද? සාපේක්ෂ සාන්ද්‍රණය නැතුණා නම් මෙයාගේ පරිමාව V මෙයාගේ V එහෙනම් 0.2යි 0.6යි V බෙදනවා 2යි V වල. දෙකෙන් බෙදන්න ඕන මේ අවසාන සාන්ද්‍රණය සාපේක්ෂ කියන වචනේ නැති වුණා නම්. සාපේක්ෂ සාන්ද්‍රණය කියන්නේ අවසන් ද්‍රාවණයේ මෙයාගෙන ලැබුණු OH මයිනස් සාන්ද්‍රණය. පැහැදිලි වුණාද? මේ ගානේ සාපේක්ෂ සාන්ද්‍රණ කියලා නැති වුණා නම් තමයි ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ අවසන් ද්‍රාවණ සාන්ද්‍රණ අරගෙන සමපරිමා හින්දා දෙකෙන් බෙදලා ගන්න. 0.3 කියලා ගාන හදන්න. ඔයගොල්ලෝ 0.3 කියලා තමයි හැමෝම අරන් තිබුණේ. මට උත්තරේ වල තිබ්බ කට්ටිය. එතකොට මේ ගානේ මේ සාපේක්ෂ සාන්ද්‍රණ කියන වචනේ කියන්නේ වෙනස අඳුර ගන්න ඕන. සාපේක්ෂ සාන්ද්‍රණ නම් ඒ අවසන් මුළු ද්‍රාවණය තුල තමයි මේගොල්ලෝ ඉන්නේ මේ විදිහට. මේ අවසන් ද්‍රාවණයේ 2යි V තුල මෙයාගේ 0.2යි මෙයාගේ 0.4යි. එහෙනම් මේ 2යි V තුල ඔක්කොම OH මයිනස් 0.6යි. හැබැයි මේ 0.2 ඉන්නේ මෙයාගෙන් දාපු V පරිමාවේ නම් මේ 0.4 ඉන්නේ මෙයාගෙන් දාපු V පරිමාවේ නම් මුළු ඔක්කොම ඉන්නේ 0.6 ඉන්නේ 2යි V තුල. දෙකෙන් බෙද. ඒත් මෙතන මේ 0.2 ඉන්නේ 2යි V තුලමනේ. මෙයාගේ මේ 0.4 ඉන්නේ 2යි V තුල. අවසන් ද්‍රාවණය තුලම. සාපේක්ෂ කියන වචනේ නැති වුණා නම් මෙයාගේ එකතු කරපු පරිමාවය තමයි 0.2 ඉන්නේ. මෙයාගේ එකතු කරපු පරිමාවය තමයි 0.4 ඉන්නේ. මුළු පරිමාව තුල 0.6 ඉන්නේ. පරිමාව දෙගුණයක් වෙච්ච හින්දා තමයි ඒ ගණන් වල දෙකෙන් බෙදෙන්නේ. සාපේක්ෂ සාන්ද්‍රණ කියන වචනේ නැති වුණා නම් මේ ගානේ අවසන් මවුල ගානෙන් සාන්ද්‍රණය ගනිද්දී දෙකෙන් බෙදෙනවා. මොකද පරිමාව දෙගුණයක් වෙන හින්දා. පැහැදිලි වුණාද? මේකට උත්තරේ හැමෝම එවන්න ඕනේ. මේක සාපේක්ෂ සාන්ද්‍රණ වලින් දෙන්නේ.
ඊළඟ ගාන HCl හා සල්ෆියුරික් අම්ලය මිශ්‍ර කර සාදා ඇති ද්‍රාවණයක HCl හි සාපේක්ෂ සාන්ද්‍රණය 0.2යි H2SO4 හි සාපේක්ෂ සාන්ද්‍රණය 0.4යි අවසන් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 100 නම් ද්‍රාවණයේ pH අගය. ඉක්මනට pH අගය අහන්නේ සාන්ද්‍රණ නෙමෙයි pH අගය වන්න. ප්‍රබල අම්ල එකට ඉන්නකොට ප්‍රබල වාෂ්ම එකට ඉන්නකොට කොහොමද අවසන් ද්‍රාවණයේ සංයුතියට බලපාන්නේ කියලා කතා කරා. එහෙනම් අපි දැන් කතා කරන්නේ ඊළඟ වර්ගය 4 එකිනෙක මිශ්‍ර කරාම ප්‍රතික්‍රියා කරන අය. ඒ කියන්නේ අම්ලයකයි වාෂ්මයකයි එකට ඉන්නවා නම් කොහොමද? එහෙනම් වර්ගය 4 කොහොමද වර්ගය 4 එන්නේ? එකිනෙක මිශ්‍ර කළ විට ප්‍රතික්‍රියා කරන. කියන්නේ අම්ල නෙවෙයි ඉන්නේ වාෂ්ම නෙවෙයි. එකිනෙක මිශ්‍ර කළ විට ප්‍රතික්‍රියා කරන ද්‍රාවණ සම්බන්ධ. එතකොට මේ ගානේ අපට දුන්නොත් එහෙම ගාන අම්ලික ප්‍රශ්නක දෙකම ඉන්නවා 0.1 MOLD M3 HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර මම මිශ්‍ර කරනවා 80 0.1 MOLD M3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගෙන් ඝන සෙන්ටිමීටර 20ක් මිශ්‍ර කළ විට අවසන් ද්‍රාවණයේ pH අගය සොයන්න. එතකොට මේ ගාන ගත්තොත් එහෙම HCl විඝටනයෙන් H+ Cl- 0.1 MOLD M3 මෙයාගේ පරිමාව එතකොට 80යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සෝඩියම් ප්ලස් OH මයිනස් එයා ගත්තොත් එහෙම 0.1 OH මයිනස් හැබැයි පරිමාව ඝන සෙන්ටිමීටර 20යි. එහෙනම් අපි වෙන වෙනම බලන්න ඕන HCl ගෙන් ලැබෙන H+ මවුල ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ලැබෙන OH මයිනස් මවුල ගන්න. ඇයි එහෙම ගන්නෙ? මේ දෙන්නගෙන් ගෙන දෙන H+ උයි OH මයිනස් උයි ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ජලය හැදෙනවා. එහෙම ප්‍රතික්‍රියා කරාට පස්සේ මේ දෙන්නගෙන් ඉතුරු වෙන්නේ කවුද කියලා බලන්න ඕන. H+ ඉතුරු වෙන ඒ H+ ඉතුරු වෙන මවුල ගන්න එයා ඉන්න අවසාන පරිමාවෙන් බෙදලා H+ සාන්ද්‍රණය ගන්න පුළුවන්. OH මයිනස් ඉතුරු වෙනවා නම් ඒ OH මයිනස් ඉතුරු වෙන මවුල ගන්න එයා ඉන්න අවසාන පරිමාවෙන් බෙදලා OH මයිනස් සාන්ද්‍රණයක් කරගෙන POH වල ගන්නට යන්න පුළුවන්. එහෙනම් H+ මවුල ගන්න කොච්චරද? 18.1 නම් 80ට 8 වැඩි කිරීම 10 වෙන 3යි මවුල. මෙයා 18.1 නම් 20ට 2 වැඩි කිරීම 10 වෙන 3. එතකොට මේකේ හැම වෙලාවෙම එකපාර නිකන් 8යි 2යි කියලා දාන්න හදන්න යන්න එපා. ආරම්භක මවුල ගන්න. ආරම්භක මවුල ප්‍රතික්‍රියා කරන මවුල ගණන ඉතුරු මවුල ගණන. කොට ආරම්භයේ මෙයාගේ 8 වැඩි කිරීම 10 වෙන 3යි. මෙයාගේ 2 වැඩි කිරීම 10 වෙන 3යි. අඩුවෙන් ඉන්න එක්කෙනා ඉවර වෙනකම් ප්‍රතික්‍රියා වෙනවා. නම් මෙයාගේ 2 වැඩි කිරීම 10 වෙන 3 සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරද්දී මෙයාගේ 2 වැඩි කිරීම 10 වෙන 3යි ප්‍රතික්‍රියා වෙන්නේ. අවසන් ද්‍රාවණය මෙයා නැහැ. මෙයාගේ ඉන්නේ 6 වැඩි කිරීම 10 වෙන 3. නා අවසන් ද්‍රාවණේ ඔන්න H+ මවුල ගන්න හොයාගත්තා. එහෙනම් ඊට පස්සේ පුළුවන් අවසන් ද්‍රාවණේ H+ සාන්ද්‍රණය හොයාගන්න. ඒ ඉන්න මවුල ගන්න 6 වැඩි කිරීම 10 වෙන 3 ඉන්න මුළු පරිමාවෙන් බෙදනවා. ඉන්න මුළු පරිමාව වෙන්නේ මේ දෙන්නගේ එකතුව.
හැබැයි මෙතන කියලා තිබ්බොත් ආශ්‍රිත ජලයක් තව එකතු කරලා කියලා 100ක් ඒකත් එකතු වෙන්න ඕනේ. මෙතන මම එහෙම දීලා නැහැ. මෙතන නම් 100 ඉන්නේ 100 වැඩි කරගෙන 10 වෙනි තුනයි ගන්න දෙසිමීටර. ඕක. 0.06යි MOL DM වෙන තුන එනවා. ඒ එන්නේ H2+ සාන්ද්‍රණය. pH හොයන්න 6 වැඩි කිරීම 10 ඍණ 2 තමයි මෙතන එහෙනම් එන සාන්ද්‍රණය. 2 ඍණ ලඝු වර්ගය 10යි 6. 6 ලඝු වර්ගය හොයලා එනාගේ අඩු කරන්න ඕන 2. පැහැදිලි නේද? තේරෙනවනේ? මේ ගානක් ලියාගෙන ඉක්මනට හදන්න. එකිනෙක මිශ්‍ර කළ විට ප්‍රතික්‍රියා කරන ද්‍රාවණ ගැන තමයි මේ හදන්නේ. 0.02යි MOL DM වෙන 3 සල්ෆියුරික් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 20ක් හා 0.08යි MOL DM වෙන 3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 20ක් මිශ්‍ර කර අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර 100 වන තෙක් ආශ්‍රිත ජලය යොදලා තියෙනවා. අවසන් ද්‍රාවණයේ pH අගය තමයි හොයන්න ඕන. මේකේ සල්ෆියුරික් ඉන්නවලු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. සල්ෆියුරික් 0.02 සාන්ද්‍රණයේ ඉන්න කෙනාගෙන් ඝන සෙන්ටිමීටර 20ක් තමයි දාලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා දෙන 0.08යි MOL DM වෙන 3 සාන්ද්‍රණයේ ඉන්න කෙනාගෙන් 20ක්. එහෙම යොදලා අවසන් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 100 වෙනකම් වතුර දාලා. ඒ කියන්නේ වතුර 60ක් දාලා. අපි බලමුකෝ සල්ෆියුරික් අම්ලයෙන් H+ මවුල ගන්න කොච්චරක් ගෙන දෙනවද කියලා. සල්ෆියුරික්ෙන් ලැබෙන H+ මවුල ගන්න. ඕක හෙව්වද? ආයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගෙන් ලැබෙන OH- මවුල ගන්න හෙව්වද? සල්ෆියුරික්ගේ සාන්ද්‍රණය ගත්තොත් 18.0.02කින් 20යි එකක දෙකක් ඉන්නවා. මෙන්න සල්ෆියුරික් මවුල ගන්න. දෙකෙන් ගුණ කරාම එනවා H+ මවුල ගන්න. කීයක් එනවද? සුළු කරා 1 4 8යි. 8යි කියන්නේ 0.08. 0.8 ඒ කියන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල එනවනේ. මෙයයි ගත්තොත් එහෙම OH- මවුල ගන්න සාන්ද්‍රණය 1000න් 0.08යි පරිමාව 20යි OH- එකයි වුණේ. එන OH- සාන්ද්‍රණයත් ඒ ගානම තමයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හේ මවුල ගානට සමාන OH- මවුල ගානක් ඉන්නවා. එකෙන් එකයිනේ. එයාගේ එකකින් දෙකක් වෙන හින්දා තමයි දෙකෙන් ගුණ කරන්නේ. දැන් මෙයාගේ ඉන්නේ 16 වැඩි කිරීම 10 ගෙන 4යි මවුල. හරිද? එතකොට මෙන්න ද්‍රාවණේ ඉන්න H+ මවුල ගන්න වෙන OH- මවුල ගන්න. H+ මෙතන දෙකෙන් ගුණ කරා සල්ෆියුරික් අම්ලයේ මවුල ගන්න තමයි නිකන්. සල්ෆියුරික් අම්ලයේ එකක H+ දෙකක් ඉන්න එකයි දෙකෙන් ගුණ කරන්නේ. එහෙනම් H+ OH- ප්‍රතික්‍රියාව ගමු. ආරම්භක මවුල ගණන් 8 වැඩි කිරීම 10 ඍණ 4යි 16 වැඩි කිරීම 10 ඍණ 4යි වගේ තමයි ඉන්නේ. එහෙනම් ඉවර වෙනකම් ප්‍රතික්‍රියා කරන්නේ මෙයාගේ 8 වැඩි කිරීම 10 ඍණ 4ම ප්‍රතික්‍රියා කරනවා. OH- තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඉතුරු වෙන්නේ OH- මවුල ගාන 8 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. එහෙනම් OH- සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් අපිට. අවසන් ද්‍රාවණයේ OH- සාන්ද්‍රණය වෙන්නේ ඒ 8 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. එයා ඉන්න අවසන් පරිමාවෙන් බෙදන්න. අවසන් පරිමාව වෙන්නේ කොච්චරද? අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. අවසානයේ 100 තමයි මේ ඉන්න මවුල ගාන ඉතුරුලා තියෙන්නේ. 100 වැඩි කිරීම 10 ඍණ 3 දාමු. එතකොට මෙතන 10 ඍණ 3ට 10 ඍණ 1යි
0.8යි කියන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා අවසන් ද්‍රාවණයේ OH මයිනස් සාන්ද්‍රණය 8 වැඩි කිරීම 10 ඍණ 3 නේද ඒක ආවද අවසන් ද්‍රාවණයේ OH මයිනස් සාන්ද්‍රණය ඉන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 3 එතකොට අවසන් ද්‍රාවණයේ POH අගේ ඉන්නේ කීයද POH සමානයි 3 ඍණ 8 ලඝු වගේ එතකොට POH අගේ ඉන්නේ 2.0 ගණන pH අහන්නේ එහෙනම් මේ එන ගාන 14න් අඩු කරන්න ඕන තේරුණාද SCL ඝන සෙන්ටිමීටර 20ක් වලට මම දෙන්නම් ආයේ 0.5යි 0.5 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 10ක් කර මට pH අගේ ඕනේ H2+ සාන්ද්‍රණය වන්නකෝ නැත්නම් අවසානයේදී ඉතුරු වෙන්නේ H+ ද OH ද කියලා එයාලගේ ඉතුරු වෙන සාන්ද්‍රණය ඉක්මනට හදලා එවන්න ගන්න ගන්න 0.25 mol dm ඍණ 3 SCl ඝන සෙන්ටිමීටර 20කට 0.1 mol dm ඍණ 3 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 10ක් මිශ්‍ර කරලා තියෙනවා මිශ්‍ර කරලා ආසුති ජලයක් ඝන සෙන්ටිමීටර 20ක් යොදලා තියෙනවා අවසන් ද්‍රාවණයේ pH අගය අහන්න සර් pH එන්නේ 1.221 H+ මවුල ගාන බලමු සල්ෆියුරික් එකකින් එකයි 18.25 නම් 20ට 0.5යි 5 වැඩි කිරීම 10 ඍණ OH මයිනස් මවුල ගාන එකක දෙකක් ඉන්නවා 18.1 නම් 10ට කොච්චරද එකක දෙකක් ඉන්නවා දෙක වැඩි කිරීම 10 ඍණ එතකොට බලන්න H+ ධන OH මයිනස් ප්‍රතික්‍රියා කරලා තමයි ජලය හැදෙන්නේ H+ 5 වැඩි කිරීම 10 ඍණ 3යි OH මයිනස් 2 වැඩි කිරීම 10 ඍණ 3යි මෙයා ඉවර වෙනකම් ප්‍රතික්‍රියා වෙනවා මෙයා එතකොට ඉතුරු වෙන්නේ මෙයා 3 වැඩි කිරීම 10 ඍණ 3 එහෙනම් අවසන් ද්‍රාවණයේ H+ මවුල ගණන 3 වැඩි කිරීම 10 ඍණ 3යි එහෙනම් එම නිසා H+ සාන්ද්‍රණය මොකද නැත්නම් H2+ සාන්ද්‍රණය ඒ ඉන්න මවුල ගාන 3 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල බෙදන්න ඕනේ එයා ඉන්න අවසන් පරිමාව. අවසන් පරිමාව වෙන්නේ 20යි 40යි 50යි. 50 වැඩි කිරීම 10 ඍණ 3. ගන්න. එතකොට එන්නේ 0.06ක් නේද ආවේ? හරි. ඔන්න H2+ සාන්ද්‍රණය ආවා. එහෙනම් pH අගේ බලමු. pH අගේ සමානයි ඍණ ලඝු 10 පාදයට H2+ සාන්ද්‍රණය. ඍණ ලඝු 10 පාදයට මේක 10 බලවට හදාගන්න. 6 වැඩි කිරීම 10 ඍණ 2යි. මේක ලඝු බලන්න ඕන. මේක ලඝු බලන්නේ කොහොමද? ඍණ බලය කෙලින්ම 2 ඍණ ලඝු 10යි. ලඝු 6 60 කියන්නේ කීයද? 0.7 7යි 7යි 8යි 8යි 7යි 7යි එකද?
නෑ 0.778යි 8යි. එතකොට උත්තරය එනවා 1.2 ගන්න. 2.2 හරි ලේසි. ලඝු බලන්න මේක 10 එන සාන්ද්‍රණය 10 ඍණ බලයකින් හදා ගන්නවා. ඍණ බලය කෙලින්ම අරගෙන එයාගෙන් අඩු කරනවා අරාගේ ලඝු ගන්න එක. මේක 0.10 අතර සංඛ්‍යාත්මක තියාගන්න හැම වෙලාවෙම. දශම ගණන් වලින් ආවොතින් ඒක 10 ඍණ බලයකට හදා ගන්න මේක හරියට එන විදිහ. මේකේ තොර ලඝු වගේ 0.0 ගණන්. මේ එන ඍණ බලය කෙලින්ම ගන්න. එයාගෙන් අඩු කරන්න. මේක වියුති වලින් හදන්න යන්න එපා. මේ ක්‍රමයටම කරන්න. වරදින්නේ. ඕන නම් දැන් මම ගණන් ටිකක් දෙන්න. මේ වගේ මට ඉක්මනට මේ ස්ටේප්ලස් සාන්ද්‍රණ මම දෙනවා. pH අගේ හොයන්න ඉක්මනට. මේ ස්ටේප්ලස් සාන්ද්‍රණ ටික මම දෙනවා. මෙහෙම එකක් දුන්නොත් ස්ටේප්ලස් සාන්ද්‍රණය pH අගේ හොයන්නේ කොහොමද? 3 ඍණ ලඝු 10 පාදයට කැල්සියම් 3ෙන් අඩු කරනවා 0.12 අගේ 5 වැඩි කිරීම 10 ඍණ 4 නම් සාන්ද්‍රණය ලඝු අගය කීයද pH අගේ 4 ඍණ 10 ලඝු අගය බලනවා පැහැදිලිද කෙලින්ම මේ අගයෙන් මේකේ ලඝු ගණක අඩු කරලා එන උත්තරය එහෙනම් ඊළඟ ගණන් වර්ගය පස්වන ගණන් වර්ගය තමයි pH අගය දුන්නාම කොහොමද හදන්නේ pH අගය දී ඇති විට විසඳී දැන් අපි මෙච්චර වෙලා හදුවේ සාන්ද්‍රණ දුන්නාම ඒවයි pH අගයන් හොයන්නේ දැන් ආපස්සට pH අගය දීලා තියෙන ගණන් වල අපි ගමු කොහොමද ගණන් එන්න පුළුවන් කියලා මේක සරලම ආකාරයෙන් අපි මුලින්ම බලමු මුලින්ම පුළුවන් වෙන්න ඕන pH අගයක් දුන්නාම ඒක H2+ සාන්ද්‍රණයක් කරගන්න පුළුවන් වෙන්න ඕන අපි මෙච්චර වෙලා කරේ H2+ සාන්ද්‍රණ දුන්නාම pH කරා දැන් කතා කරන්න යන්නේ pH අගයන් දුන්නාම කොහොමද H2+ කරන්නේ ඒ දේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා මොකද pH අගයන් එකතු කිරීම අඩු කිරීම මුකුත් කරන්න බෑ එකතු කිරීමක් අඩු කිරීමක් කරනවා නම් අපිට සාන්ද්‍රණ වලට නැත්නම් මවුල වලට තමයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මට කියන්න බලන්න මම ගානක් දෙන්නම්. මොනවා හරි HCl ද්‍රාවණයක සාන්ද්‍රණය මම දෙනවා. HCl ද්‍රාවණයක pH අගය දෙනවා. pH අගය 2.34යි කියලා. මම අහන්නේ මෙම HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය අහන්න. ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. pH අගය දුන්නාම සාන්ද්‍රණ. හදලා කියන්න හරියට. මේක හදන්නේ කොහොමද? හදලා තියෙනවා හරිය. 2.34ට ආසන්නව ඉස්සරහට යන සංඛ්‍යාව. මෙයාට වැඩි එක. 3 3ක් එකතු කරන 3ක් අඩු කරන. වෙනසක් නෑ. එක 3ක් 10 රේන 3ක් විතර ගන්න. ඒක 10 වල විතර කෙලින්ම ගන්නවා. මේ එක 3කින් මෙයා අඩු කරලා 3ෙන් අඩු කරනවා මේ තියෙන අගය මේ වෙන උත්තරය ඇන්ටිලොග් එක බලනවා. එතකොට ඇන්ටිලොග් බලන්න ඕන කීයද? 66 0.66 10 රේන 3 වෙනවා එතකොට. මෙයා ලඝු පොතේ මැද බලනවා කොහෙද මේ 66.2 තියෙන්නේ කොහෙද කියලා. පැහැදිලිද? එතකොට මේ 66.2 කොහෙද තියෙන්නේ? 45යි ඔය ගානක නේද? 45යි 71 තියෙන්නේ. 45යි 71. බිංදුවයි දශම නම් එක දශම ස්ථානයක් තියෙනවා. එකයි දශම ගානක් වුණා නම් දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් කීයද ඉන්නේ සාන්ද්‍රණය? 4.5 5යි 7යි එක වැඩි කිරීම 10 රින 3. පැහැදිලි නේද? ක්‍රියාන් වලින්
දැන් අපි කතා කරමු ගණන් වල pH අගයන් වලින් ටිකක් අමාරු ගණන්. pH අගය දන්නා ද්‍රාවණ මිශ්‍ර කරාම කොහොමද? pH අගය දුනම සාන්ද්‍රණ හොයාගන්න පුළුවන් වෙනවනේ මුලින්ම. එහෙනම් pH අගයන් දන්නා ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරාම අපි දන්නවා කොයි වෙලාවකත් pH අගයන් එකතු කරන්න අඩු කරන්න බෑ. එහෙනම් ඒ pH අගයන් වලින් අදාළ H2+ සාන්ද්‍රණ හොයාගෙන නැත්නම් OH- සාන්ද්‍රණ හොයාගෙන ඒගොල්ලෝගේ ප්‍රතික්‍රියාවක් කරනවා නම් ප්‍රතික්‍රියාව වුණාම ඉතුරු වෙන්නේ කවුද කියලා හොයාගෙන ඒ ඉතුරු වෙන කෙනාට අදාළව නැවත pH අගයක් නැත්නම් pOH අගයක් හොයන්න වෙනවා. එහෙනම් මම ගානක් දෙන්නම්. pH අගය 1.28 වන HCl ගෙන් ඝන සෙන්ටිමීටර 20ක්ද pH අගය 4 වන සල්ෆියුරික් H2SO4 අම්ලයෙන් ඝන සෙන්ටිමීටර 20ක්ද මිශ්‍ර කර සාදා ගන්නා ද්‍රාවණයේ pH අගය කොපමණද? එහෙනම් ඔයගොල්ලෝ බලන්න pH අගය 1.28 වෙන HCl ගේ මේ පරිමාණයෙන් කොච්චර H2+ මවුල ගාණක් එනවද කියලා බලන්න. pH අගය මේ 4 වන H2SO4 ගෙන් H2+ කොච්චර මවුල ගාණක් එනවද බලන්න. එහෙනම් ඒ මුළු මවුල ගාණ ඉන්න අවසන් පරිමාව දන්නවා. ඒ පරිමාවෙන් අවසන් H2+ සාන්ද්‍රණය හොයාගන්න. ඒ H2+ සාන්ද්‍රණය pH අගයක් බවට පරිවර්තනය කරගන්න. ඉක්මනට හදන්න. උත්තරේ වන්න මට. HCl වල pH අගය 1.28යි. එහෙනම් මේ 1.28ට අදාළව HCl ගෙන් ලැබුණු H2+ සාන්ද්‍රණය හොයාගන්න ඕන. කොච්චරද? 1.28 ධන 2 ඍණ 2. එහෙනම් 10 ඍණ 2 ඇන්ටිලොග් බලනවා. දෙකෙන් අඩු කරලා 0.72. බලන්න 72.2 ලඝුවතේ කොහෙද ඉන්නේ කියලා. 72 තියෙන්නේ 10 කියද 10 5ද? දෙක ලඝුවතෙන් බලන්න 52 40 ගාණක් නේද? 52 48. කියන්නේ 5.2 4ට වැඩි කියන 10 ඍණ 2යි MOL DM ඍණ 3. ඔන්න HCl ද්‍රාවණයේ H2+ සාන්ද්‍රණය හොයාගන්න. එහෙනම් එතනින් හොයාගන්න පුළුවන් HCl ද්‍රාවණයේ H2+ සාන්ද්‍රණය ඔන්න දන්නවා අපි. එහෙනම් එතනින් හොයාගන්න පුළුවන් H2+ මවුල ගාන කොච්චරක් වෙනවද කියලා. එහෙනම් HCl ගෙන් ලැබෙන H2+ මවුල ගාන සාන්ද්‍රණය දන්නෝ දීලා තියෙන පරිමාව දන්නෝ ඝන සෙන්ටිමීටර 20යි. එහෙනම් අපිට පුළුවන් මවුල ගන්න. 18 5.2යි 4යි 8 වැඩි කිරීම 10 ඍණ 2 නම් පරිමාව කොච්චරද? 20ක කොච්චරද? කීයක් ආවද? 1.05 වැඩි කිරීම 10 ඍණ 3ක් නව්. ඔන්න HCl ගෙන් ලැබුණේ H2+ මවුල ගන්න හොයාගත්තා. දැන් හොයා ගන්න ඕනේ සල්ෆියුරික් අම්ලයේ දීලා තියෙනවා H2SO4 ගේ pH අගය දීලා තියෙනවා. H2SO4 ගේ pH අගය කියන්නේ H2SO4 අම්ලයෙන් ලැබුණු මුළු H2+ සාන්ද්‍රණය. දෙකෙන් ගුණ කරන්න දෙයක් නැහැ වෙන සාන්ද්‍රණය. H2SO4 ගේ pH අගය 4යි කියන්නේ එයාගේ H2+ සාන්ද්‍රණය කොච්චරද? 1 වැඩි කිරීම 10 ඍණ 4. 1 වැඩි කිරීම 10 ඍණ 4 කියන්නේ එයාගේ ඉන්න මුළු H2+ සාන්ද්‍රණය. සල්ෆියුරික් දෙකක් හින්දා මෙතන දෙකෙන් ගුණ කරන්න දෙයක් නැහැ. ඒ ලැබිලා තියෙන මුළු H2+ තමයි මෙතන pH අගය විදිහට ගෙන දෙන්නේ. අපි අර සාන්ද්‍රණ දෙන ගණන් වල H2SO4 ගේ සාන්ද්‍රණය දුන්නාම
H2SO4 සාන්ද්‍රණය දුන්නාම H2O+ සාන්ද්‍රණය ගන්න දෙකෙන් ගුණ කරා. නමුත් මෙතන දීලා තියෙන්නේ මුළු H2O+ සාන්ද්‍රණය. මුළු H2O+ සාන්ද්‍රණය කියන්නේ මේ එකකින් දෙකක ලැබුණා. එහෙනම් මේ H2O+ සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10 ඍණ 4 නම් HCl සාන්ද්‍රණය කොච්චරද? මේකෙන් භාගය. මුළු H2O+ සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10 ඍණ 2 නම් එකක දෙකක් විඳලානේ H2O+ ලා. නම් H2SO4 සාන්ද්‍රණය වෙන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 2. එහෙනම් හොඳට මතක තියාගන්න. pH අගය දුන්නාම H2O+ සාන්ද්‍රණ ගන්න ගණන් වල දෙකෙන් ගුණ කරන්න දෙයක් නැහැ. මොකද ඉන්න මුළු H2O+ සාන්ද්‍රණයම තමයි pH අගය විදිහට අපිට දෙන්නේ. ඔන්න එහෙනම් අපි දන්නවා H2O+ සාන්ද්‍රණය H2SO4 ගෙන් ලැබුණු. එහෙනම් H2SO4 ගෙන් ලැබුණු H2O+ මවුල ගාන හොයමු. H2SO4 ගෙන් ලැබෙන H2O+ මවුල ගාන. මවුල ගාන බලන්න කීයද කියලා. සාන්ද්‍රණය දන්නවා. 18 1 වැඩි කිරීම 10 ඍණ 4 නම් පරිමාව බලන්න. පරිමාව 20යි. 20ෙන් ගුණ කරන්න. එතකොට එනවා H2SO4 ගෙන් ලැබෙන H2O+ මවුල ගණන කීයක් එනවද? 2 වැඩි කිරීම 10 ඍණ 6ක් එනව නේද? 10 ඍණ 4යි 20ක ඔව් 10 ඍණ 6යි. 2 වැඩි කිරීම 10 ඍණ 6යි. ඔන්න දැන් අපි දන්නවා HCl ගෙන් ලැබුණු H2O+ මවුල ගාන H2SO4 ගෙන් ලැබුණු H2O+ මවුල ගාන. එහෙනම් මුළු H2O+ මවුල ගාන බලමු. මුළු H2O+ මවුල ගාන වෙන්නේ 1.05 වැඩි කිරීම 10 ඍණ 3 දාන 2 වැඩි කිරීම 10 ඍණ 6. නේද? මේකේ ඉතින් මේ 1.05 කියන්නේ ඕනනම් අපිට ලියාගත හැකි 10 ඍණ 3 සංඛ්‍යාව. මේක මේකට එකතු කරා කියලා වැඩකුත් නැහැ. මොකද ඉතා කුඩානේ මේක. මොකද මෙයා කියන්නේ 0.0.1.1. හරි. ඊට පස්සේ මෙයා කියන්නේ 0.0.0.0. එතකොට මෙයාට එකතු කරන්න ඕනේ වෙන මෙයා. එයා එකතු කරාම එන්නේ වෙන මුළු H2+ මවුල ගාන එනවා අපට 0.0.1.5 වෙන මුළු H2+ මවුල ගාන. එහෙනම් H2+ සාන්ද්‍රණය හොයන්නේ මේ මවුල ගානේ ඉන්න මුළු පරිමාණය බෙදන්න මුළු පරිමාව 40යි. වෙන මවුල ගාන දන්නවා. එහෙනම් පරිමාණය බෙදලා සාන්ද්‍රණය ගත්තා වෙන H2+ සාන්ද්‍රණය වෙන්නේ මවුල ගානාව 1.05 2 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම ඉන්න පරිමාව වෙන්නේ 40යි. 40 වැඩි කිරීම 10 ඍණ 3. 10 ඍණ 3ට 10 ඍණ 3 කැපෙනවා. 1.05 2 බෙදීම 40ක් එනවා උත්තරේ. එතකොට උත්තරේ එන්නේ 100යි 2යි 2යි දශම ගාණක් එන්නේ. 2.6 වැඩි කිරීම 10 ඍණ 2ක්. 2.6 කිරීම 10 ඍණ 2යි MOL DM ඍණ 3 තමයි සාන්ද්‍රණය එන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක pH අගයක් කරන්න. pH අගයක් කරන්නේ 2 ඍණ අගු 2.6 2.26 තැන බලනවා. එතකොට 2 ඍණ 0.0 ගානක් තමයි එන්නේ උත්තරේ. 26 ලක් ගණන් කියවල. තේරුණාද ගාන? එහෙනම් ලියාගන්න pH අගය 2 වන HCl හා මම අර පොතේ ගණන්ම දෙන්නේ pH අගය 3 වන
pH අගය 3 වන HCl සම පරිමා මිශ්‍ර කළ විට ලැබෙන අවසන් ද්‍රාවණය pH අගය සොයන්න. ඉක්මනට හදන්න. තාම මම pH අගයන්ව විතරයි ඊළඟට pOH අගයන් වලින් ගණන් වලටත් යන්න ඕන. ඉක්මනට මේකත් හදන්න. pH අගය 2 වන එකේ H2+ සාන්ද්‍රණය 0.01. සුළු කරන දෙයක් නැහැ නේ මේවා. pH අගය 3යි කියන්නේ H2+ සාන්ද්‍රණය 0.01. ඒතර අවසන් ද්‍රාවණයේ H2+ සාන්ද්‍රණය හරිය ලේසි ගන්න. සම පරිමා හින්දා සාන්ද්‍රණ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම හරි. නේද? නැත්නම් ඔන්න v දාගෙන හදලා මෙයාගෙන් v මෙයාගෙන් v එහෙනම් මෙතන 0.1යි v මෙයාගෙන් v මුල් පරිමාව 2යි v. ඔන්න v දාගෙනත් හදලා. එතකොට අවසන් ද්‍රාවණයේ H2+ සාන්ද්‍රණය වෙනවා 0.01 බෙදීම 2. ඒ කියන්නේ 0.5 වැඩි කිරීම 10 වෙන 3 නේද? ඔව්. 5.5 වැඩි කිරීම 10 වෙන 3. දැන් මොකද වෙන 3. එහෙනම් මේක pH එකක් කරන්න. pH එක කියන්නේ ඍණ ලඝු 10 පාදයට H2+ සාන්ද්‍රණය එහෙනම් 3 ඍණ ලඝු 5යි 5. 3 ඍණ 0.55 කියන්නේ 70 ගාණක් වගේ නේද? 7යි 4යි 0.4. එතකොට මේකෙන් මේක අඩු කරාම 2.26යි 9.6ද? ඔව්. 2.26 තමයි එන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ pH අගයන් ලබා දීලා තියෙන අම්ල භස්ම මිශ්‍රණ ගැන. ඒගොල්ලොන්ගේ ගණන් කොහොමද හදන්නේ කියලා බලමු. ඒවා ඉතින් හරි ලේසි. pH අගයට අදාළව අම්ලයේ H+ සාන්ද්‍රණය ගන්න ඕනේ. භස්මයෙන් OH- සාන්ද්‍රණය ගන්න ඕනේ. ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතුරු වෙන්නේ කවුද කියලා බලන්න ඕනේ. එයාට අදාළව pH අගයක් හෝ pOH අගයක් ප්‍රකාශ කරන්න ඕනේ. එහෙනම් ලියා ගන්න ඊළඟ ගාන මේකත් තනියම හදන්න. pH අගය 3 වන H2SO4 ඝන සෙන්ටිමීටර 10ක් හා pH අගය 13 වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 20ක් එකතු කර ඝන සෙන්ටිමීටර 100 වන තෙක් ආශ්‍රිත ජලය එකතු කරනවා. ආශ්‍රිත ජලය එකතු කරන ලදී අවසන් ද්‍රාවණයේ pH අගය සොයන්න. මේක සෙල්සියස් 25ට අදාළව තමයි වෙන්නේ. ඒකෙන්ද ඕනනම් ගන්න සෙල්සියස් 25 දී KW සමානයි. එක වැඩි කිරීම 10 වෙන 14යි. ඔන්න අම්ලෙකුයි භස්මිකුයි තමයි ඉන්නේ දීලා තියෙන pH අගයන් ඇසුරේ. හදන්න බලන්න ඉක්මනට. එයා ගන්න pH අගය 13 වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 10ක් හා pH අගය 12 වන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 20ක්
මිශ්‍ර කර 10 සෙන්ටිමීටර 100 වනතෙක් ආශ්‍රිත ජලය යොදන ලදී. සෙල්සියස් 25 දී pH අගය කොපමණද? හරිනේ. හදන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ pOH එකයි කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ OH- සාන්ද්‍රණය 10 ඍණ 1. නැත්නම් 0.1. 0.1 mol/l. එතකොට යාගෙන් ලැබෙන OH- මවුල ගාන හොයන්න. එහෙනම් OH- මවුල ගාන වෙන්නේ 18.1 නම් පරිමාව 10යි. එක වැඩි කිරීම 10 ඍණ 3යි මවුල OH- මවුල ගාන. pH අගය 12යි කියන්නේ pOH අගය 2යි. pOH 2යි කියන්නේ OH- සාන්ද්‍රණය 0.01 mol/l. එහෙනම් එතනින් එන OH- මවුල ගාන වෙන්නේ කීයද? 18.01 නම් 20 දෙකෙන් ගුණ කරනවාද? දෙකෙන් ගුණ කරන දෙයක් නැහැ. මොකද pOH අගයක් ගත්තේ pOH කියන්නේ ඉන්න මුළු OH- සාන්ද්‍රණයම තමයි එතන ඉන්නේ. පැහැදිලි නේද? එහෙනම් මෙතනින් එනවා අපට 2යි 0.02. 0.2 වැඩි කිරීම 10 ඍණ 3ක් කියන්නේ 0.2යි කියන්නේ 0.2 වැඩි කිරීම 10 ඍණ 3යි මම. එතකොට එන මුළු OH- මවුල ගාන කියන්නේ මුළු OH- මවුල ගාන වෙන්නේ කීයද? මේ දෙකේ එකතුව කියන්නේ 1.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. එහෙනම් එතනින් පුළුවන් OH- සාන්ද්‍රණය හොයාගන්න. සාන්ද්‍රණය ඉඳලා තියෙන අවසාන පරිමාව 100යි. නම් 100 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර මේක ලැබෙනවා. එතකොට අවසාන සාන්ද්‍රණය එනවා OH- ගේ 0.01.2. කියන්නේ 1.2 වැඩි කිරීම 10 ඍණ 2ක් එනවා. අවසාන ද්‍රාවණයේ OH- සාන්ද්‍රණය. මේක pOH අගයක් කරද හැකි. pOH අගයක් කරන්නේ 2 ඍණ ලඝු අගය 1.2. එතකොට මේකෙන් ලඝු අගය 12 තියෙන තැන බලන්න. එනවා උත්තරයක් ඊට පස්සේ. එන උත්තරේ මොකකින්ද අඩු කරනවනේ? 14න් අඩු කරාම එනවා pH අගය. පැහැදිලි නේද? OH- සාන්ද්‍රණය ගත්තා. ඒකෙන් pOH අගය හොයාගත හැකියි. pH තන pOH 14 හින්දා 14න් අඩු කරාම pH අගය එනවා. එතකොට මෙතන ගත්තොත් එහෙම 2 ඍණ ලඝු 1.2 උත්තරේ 1 ගානක් එන්නේ. 1.2ක් වගේ. එතකොට pH එන්නේ 1.2 අඩු කරන්න ඕනේ 14යි. 14යි කියන්නේ එතකොට 14 කියන්නේ 12.8ක් වගේ 12 ගානක් එන්නේ. හරිද? තේරුණාද?